ආයිබෝන් පුතේ අපි අද ඉන්නේ අපේ ජ්‍යාමිතිය පාඩමකට හම්බ වෙන්නේ සමකෝණී ත්‍රිකෝණ කියන පාඩමේ අපි අද ඉන්නේ සමකෝණී ත්‍රිකෝණ කියන පාඩමේ සමකෝණී ඔයාට මතකයි අපි ත්‍රිකෝණාංග සාම්‍යයේදී කතා කරනවා ත්‍රිකෝණ දෙකක් අංග සමවීමක් සම්බන්ධයෙන් ඒ කියන්නේ එක ත්‍රිකෝණයක සියලුම පාදවල දිග හා කෝණවල විශාලත්ව තවත් ත්‍රිකෝණයක පාදවල වල දිගට හා කෝණවල විශාලත්ව වලට සමාන වෙනවා නම් ඒ ත්‍රිකෝණාංග සම වෙනවා කියලා කියනවා. අපි අද කතා කරන්නේ සමකෝණී ත්‍රිකෝණ ගැන. ඔයාට මතකයි නම් අපි අංග සම අවස්ථාවේදී මෙන්න මෙහෙම දෙයක් කතා කරේද නැද්ද කියන්න. කෝ අපි මෙහෙම අවස්ථාවක් කතා කරාද? ඔව් සර්. කෝ කියලා අවස්ථාවක් කෝ කියලා අවස්ථාවක් අපි කතා කරේ නැහැ. කෝ කියලා අවස්ථාවක් අපි කතා කරන්නේ මොකද ත්‍රිකෝණයක කෝණ තුනක් තවත් ත්‍රිකෝණයක කෝණ තුනකට සමාන වෙච්ච පමණින් ත්‍රිකෝණ දෙක අංග සම වෙන්නේ නැහැ. මොකක් හරි වෙනවද? වෙනවා. ඒ මොකක්ද? ඒක තමයි අපි අද කතා කරන්නේ. හරි? මොකක් හරි වෙනවද කියලා තමයි අපි අද කතා කරන්නේ. හරි? අපි බලමු මෙන්න මෙහෙම සීන් එකක්. ඔයාට අඳුර ගන්න පුළුවන්ද මම මේ අඳින රූපේ ඉන්නේ කවුද කියලා? කවුද පුතේ මේ රූපේ ඉන්නේ? අලිය සර්. අලිය සක්වල ජීවියෙක් වගේ පේනවා. මට එහෙම වුණාට තුන් දෙන්නෙක් කිව්වනේ තුනෙන් දෙකක් තියෙනවානේ ප්‍රජාතන්ත්‍රවාදීකව දැන් මු අලියෙක්. හරිද? මු මොකේද පුතේ? රටහාව. රටහාවෙක් සර්. රටහාවෙක්. හරි හරි. පුතේ අලියට වඩා හාව ලොකුයිනේ පුතේ මෙතන. අනික මේ සයිස් අලි ඉන්නවද? නෑ. එතකොට අපි අලි කියලා හොයාගත්තේ කොහොමද? හොඳයි. මු ආවෙක් කියලා හොයාගත්තේ කොහොමද? කන් දෙකේ. පන් දෙකේ. අන් දෙකෙන් නෙමෙයිද? අපි දන්නවා මු කොච්චර චූටන් මුගේ තියෙන අලියාගේ හැඩය මොකක්ද තියෙන්නේ? අලියාගේ හැඩය තියෙනවා. හාවත් ඒ සයිස්ම නොවුනත් ඒ හැඩේ තියෙනවා. මු කූඹියෙක් තරම් පොඩියට ඇඳලා අපි කියන්නේ කූඹියෙක් විතර අලියෙක් කියනවා මිසක් අපි උට කූඹියෙක් කියන්නේ නැහැ. ලොකු කූඹියෙක් දැක්කොත් දවසක අලියෙක් විතර අපි කියන්නේ යකෝ අලියෙක් විතර කූඹියෙක් කියනවා මිසක් උට අපි කූඹියා කියන්නේ අලියා කියන්නේ නැහැ. ඒ කියන්නේ පුතේ අපිට මේ හැඩය එකම හැඩය තියෙනවා නම් අන්න අපිට යාළව අඳුර ගන්න පුළුවන්. මෙන්න මේ හැඩය කියන එකට ගණිතයේදී කියනවා මොකක් කියලාද? හැඩයෙන් සමාන ඒවා කියන එකට ගණිතයේදී කියනවා මොකක් කියලාද? සමකෝණී නෙමෙයි සමරූපී අය කියලා. රූපයෙන් සමානයි කියන්නේ පොඩි එකට අම්මගේ මූණමයි නේද? සීයාගේ හිනාවමයි. අපි කියනවා සමානයි සමරූපී. ඒකට සමානයි. අනේ මගේ වගේ මේකක් ඒකත් සමරූපී රූපයෙන් සමානයි. සයිස් එක පොඩි වෙන්න පුළුවන්. දැන් එතකොට අනේ තාත්තා වගේමයි මූණ කිව්වාම
ඌ ඉපදිච්ච ගාම තාත්තා සයිස්ද නැහැ. එතකොට අපි දන්නවා මේ කියන්නේ රූපය සමානයි. ඒ කියන්නේ මේ හැඩය. ඒ කියන්නේ පුතේ දැන් මොන අවුලක්ද මොකද්ද මේ හැඩය එතකොට කියන්නේ කියලා? ඒ කියන්නේ මෙන්න මෙහෙම. සමරූපී කියලා කියන්නේ ඕනම රූපයක් ගත්තාම හරි. උගේ පාදවල දිගවල් අතර අනුපාතය සමානයි නම් කෝණවල විශාලත්වත් සමානයි නම් කෝණවල අනුපාත නෙමෙයි කෝණ ඒ සයිස්ම තියෙන්න ඕන. හරි. පාදවල දිගවල් අතර අනුපාතයයි කෝණවල විශාලත්වයයි සම්බන්ධයක් තියෙනවා නම් අන්න අපි කියනවා සමරූපී. හැබැයි මතක තියාගන්න කෝණවල විශාලත්වය සමාන වූ පමණින් සමරූපී වෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් සමචතුරස්‍රයයි ඍජු කෝණාශ්‍රයයි ගන්න. මේ දෙන්නාගේ කෝණ ඔක්කොම කීයද? අංශක 90යි. හැබැයි මෙයා වෙන හැඩයක් මෙයා වෙන හැඩයක්. රූපය වෙනස්. අන්න එතකොට අපි කියනවා මේ දෙන්න සමරූපී නෑ. හැබැයි කෝණවල විශාලත්ව සමානයි. කෝණවල විශාලත්ව විතරක් සමාන වෙලා මදි පාදවල දිගවල් අතර අනුපාතෙත් සමාන වෙන්න ඕන කියලා කියනවා. මොකක් වෙන්නද? සමරූපී වෙන්න. හැබැයි පුතේ අපි මේ දන්න හැඩතල අතර එක මේක හැඩතලයක් ඉන්නවා. කෝණවල විශාලත්ව සමාන වුණාම විතරක් ඇති. කෝණවල විශාලත්ව විතරක් සමාන වුණාම ඇති. පාදවල වල දිග ඔට්ටෝම සමාන වෙනවා. අනුපාතය ඔට්ටෝම සමාන වෙනවා. අන්න එහෙම එක මේක කෙනෙක් ඉන්නවා. ඒක හින්දා අපි මේ අනිත් තුන් ගැන කතා කරන්න යන්නේ නැතුව අපි කතා කරන්නේ මෙන්න මේ ත්‍රිකෝණ ගැන විතරයි. ත්‍රිකෝණයක කෝණවල විශාලත්ව තවත් ත්‍රිකෝණයක කෝණ විශාලත්ව වල සමාන වෙච්ච ගමන් ඌ සමරූපී වෙනවා. ඒ කියන්නේ අංග සම වෙනව නෙමෙයි සමරූපී වෙනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම සීන් එකක් වෙනවා. කොහොම සීන් එකක්ද? හොඳට බලා ගන්න. මෙන්න ත්‍රිකෝණයක්. මෙන්න තව චූටි සයිස් එකේ. හරි. මූ 8යි මූ 4යි මූ 12යි මූ 6යි. එහෙනම් ඔයා නිකමට මට කියන්න මූ 10යි නම් මූ කීයයිද? 5යි. 5යි. මොකක්ද? 5යි සර්. ඔව් මොකක්ද වෙන්නේ? පාදවල දිගවල් අතර අනුපාත සමාන වෙනවා. පාදවල දිගවල් අතර අනුපාත සමාන වෙනවා. ඕක කොහොමම වෙන්න ඕනේ නැහැ. දැන් මෙතන 12යි මෙතන 4යි මෙතන 9යි මෙතන 3යි මෙතන 15යි. එතකොට කොහොමද වෙන්නේ? 12 3න් බෙදිලා 4 උනේ. 9 3න් බෙදිලා 3 උනේ. එහෙනම් මෙතෙන්ට එන්නේ කීයද? 5 එන්නේ. අන්න ඕක වෙන්නේ චූටි මෙහෙම වුණොත් විතරයි. මෙහෙම වුණොත් විතරයි. හැම වෙලේම මෙහෙම වෙන්නේ කෝණවල විශාලත්ව වලට සමාන වුණොත් එහෙම වුණොත් මේ දෙන්නා සමකෝණී විතරක් නෙමෙයි සමරූපී වෙනවා. හරි. ඔන්න අපි අද පාඩම පටන් ගන්න. එහෙමයි. අපි කතා කරන්නේ සමකෝණී ත්‍රිකෝණ. සමකෝණී වෙච්ච ගමන් සමරූපී වෙනවා. සමරූපී කියන්නේ සමකෝණී කියන එක නෙමෙයි. හැබැයි සමකෝණී වුණාම සමරූපී වෙනුන් ඉන්නවා. මම ඔක නෝට් එකේ පැහැදිලිව දීලා තියෙනවා. අපි ඒක කතා කරමු. අද ඉස්කෝලේ ස්ට්‍රයික් නේද? සර් ඔව් සර්. ඈ එන්නෙත් නැහැ. මෙච්චර කාලෙ මම සාමාන්‍යයෙන් ගුරුවරු කරන හැම වැඩක්ම අනුමත කරා.
මම ගුරුවරුන් ෆුල් සපෝට් එකේ හිටියේ මේක නම් මම පුතේ ගුරුවරුන්ගේ පැත්තේ නෑ මම විරුද්ධයි. පාසල් ගුරුවරුන්ගේ පැත්තේ මම අනිත් හැම වෙලේම එකයි. ස්ට්‍රයික් කරන්න තිබ්බා. මේ වෙලේ හොඳ නෑ. මේ වෙලේ ගොඩක් ළමයි අපි කොච්චර කිව්වත් පුතේ ළමයි ඉන්නවා පන්ති යන්න සල්ලි නැති හින්දා පන්ති එන්න නැතුව ඉන්නේ. එයාලා එන්න කැමති නෑ එයාලට එන්න ලැජ්ජයි. හරි. එහෙමයි ඉන්නවනේ. මම දන්නේ ඉතින් ඒක එයාලගේ ප්‍රශ්නයක්. ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. එහෙමයි ඉන්නවා. එතකොට ගුරුවරු මේ වෙලේ ස්ට්‍රයික් කරන්නේ දැන් අනිත් එක මම දැක්කා ඒකෙදි වෙන්න මෙහෙම කතාවක් කියලා. ඉතින් මම විරුද්ධයි මෙතන දෙමව්පියෝ ඇති සමහර ගුරුවරු. එකක් තමයි මම කියන්නේ ගුරුවරු හොඳයි. ওই වෘත්තීය සමිති නායකයෝ කියන අය. එයාලා මම කතාව ඇහුවා එතනදී කියනවා මේක අපි ස්වේච්ඡාවෙන් කරන සේවයක් ඔන්ලයින් උගන්වනවා කියන එක. පළවෙනි දේ මම ඒකට විරුද්ධයි. ස්වේච්ඡා සේවයක් නෙමෙයි යාළගේ වෘත්තිය යාළට පඩියක් ගෙවුවා එදා ඉඳලා අද වෙනකන් කවදාවත් ගුරුවරුන්ගේ පඩිය කැපුවේ නැහැ. දෙක අපිට data වලට වියදම් යනවා කවුද ඒවට දෙන්නේ? Zoom පැකේජ් එකක් ඇක්ටිව් කරගත්තොත් ගුරුවරයෙක්ට මාසෙකටම රුපියල් 1000ක් උපරිමයි. පැකේජ් එකක් මදි වෙලා දෙකක් ඇක්ටිව් කරගත්තා. හැබැයි බස් ගාස්තු ඊට වඩා කොච්චරක් යනවද පුතේ ඉස්කෝලේ යනකොට ගුරුවරයෙක්ට? කාලේ කොච්චර ඉතුරු වෙනවද? බස් වලට යන කාලේ, ට්‍රැෆික් වලට යන කාලේ ඉතුරු වෙනවද නැද්ද? ඒකත් ඉතුරු වෙනවා. අනිත් කාරණේ තමයි යාලා කියනවා අපිට මේ ඩිවයිස් වලට සල්ලි යනවා ඒවා කැඩෙනවා හදන්න ඕනේ. පුතේ ඉස්කෝලේ ගියා නම් දැන් අවුරුද්දක් එකමාරක් ඉස්කෝලේ නිවාඩුයි. ඔය ගුරුවරයෙකුට ෂර්ට් කීයක් ගන්න වෙයිද අලුතෙන්? සාර් කීයක් ගන්න වෙයිද ගුරුවරයෙකුට අලුතෙන්? හැමදාම අඳින්නේ. පැහැදිලිවම යාලට පාඩුවක් වුණා. මම හැමදාම ඉන්නවා යාලගේ වැටුප් වැඩි යුතුයි කියන තැන. අනිවාර්යෙන් ගුරුවරුන්ට ගෙවන ඔය වැටුප මදි. පැහැදිලිවම වැඩි වෙන්න ඕන. රුපියල් 30000 40000 කරන් පුතේ ඔච්චර ගේමක් ගහන්න බෑ කාටවත්. ඒක සාධාරණයි. හැබැයි මේ වෙලේ ස්ට්‍රයික් කරන එක හරිම අසාධාරණයි. විශේෂයෙන්ම එයාලා කියනවා අර කියන බොරු හේතු. පැහැදිලි හේතු කරන මම මාර සපෝට් එක දෙනවා අපිට සැලරි මදි සැලරි වැඩි කරන්න. මම පට්ට එක ගන්න. මම ගුරුවරුන්ගේ පැත්ත. ඇත්ත මදි ගෙවන්න ඕන. මම උනත් යන්නේ නැත්තේ ඒකනේ. මම උනත් නිකමටවත් ඇප්ලිකේෂන් අහන්නේවත් නැහැ ඉස්කෝලේට ගිහලා උගන්නන්න. ඒ වෙන මහන්සියට ගෙවන ගාණ මදි. හරිද? එතකොට ඒ ගුරුවරු පව් ඒක හරි හැබැයි මේ වෙලේ ස්ට්‍රයික් කරන එක සම්පූර්ණයෙන් වැරදි. හරි? ඔයාලා කොහොම හරි ඉගෙන ගන්න. ගැරෙවුන් ඉන්නවා නම් එන්න කියන්න. අපි පුළුවන් තරම් අපි ලබන මාසෙට ෆ්‍රී ක්ලාස් පටන් ගන්න අපිට පුළුවන් තරම් අපි කරලා දෙනවා. ඒක අපිට ප්‍රශ්නයක් නෑ. මේ වෙලේ ඒ කරන එක වැරදි. ඔයාලම හිතන්න. හරි. ගුරුවරයෙක්ට වැටුපමදි කියන එක මම හැමදාම කියනවා. මදි. හොඳටම මදි. අඩුම ගානේ ගුරුවරයෙක්ට ලක්ෂයක්වත් දෙන්න ඕන. අඩුම. මාසෙකට. හැබැයි ඔයාලා දන්නවද? ගුරුවරයෙක්ගේ මාසික වැටුප ලක්ෂයක් වුණා නම් අද ඔය ඉන්න ගුරුවරු එක්කෙනෙක්වත් ගුරුවරු වෙන්න බෑ. ඇයි පුතේ ගුරුපත් නේද? ගුරුවරු කියලා තෝරගන්නේ විභාගෙකින්නේ. ගුරු වෘත්තියට තෝරගන්න විභාග තියෙනවා. හරිද? ඉන්ටර්වයුව එකක් තියෙනවා. එතකොට පුතේ හොඳම රිසල්ට් තිබ්බයි කැම්පස් වල හොඳම ඩිග්‍රී තිබ්බයි ඔක්කොම ගුරු වෘත්තියට එනවා. එතකොට අද ගුරු වෘත්තියේ ඉන්න ඔය කාටවත් ගුරු වෘත්තියට එන්න හම්බ වෙන්නේ. ඔන්න බලන්නකො පඩි වැඩි කරපු ගමන් වෙනදී වෙන ජොබ් වලට නොයා ගුරු වෘත්තියට එනවා. ඒකයි වෙන්නේ. හොඳයි. අපිට වැඩක් නැහැ. කොහොමත් ගුරුවරු ගැන ඔයාලා තරහක් හිතන්න එපා. ඒ එයාලගේ ජීවිතේ. ඔයාලා ඉගෙන ගන්න. ඔයාලා කොයි වෙලේක හරි ගුරුවරයෙක් ගැන හිතක් හිතනවා කියන්නේ ඒක ඔයාලට හොඳ නැහැ. ගුරුවරු මොනවා කරත් ඒක එයාලට අදාළයි. ඔයාලා ඒක ගැඟට ගන්න එපා. ගන්න ටියුට් එක ලියන්න නෝට් එක. හැමෝම ගාව ටියුට් තියෙනවා. මම පාඩමේ අච්චුපතේ පිළිවෙල චුට්ටක් එහෙට මෙහෙට කරලා කරගෙන යන්නේ මේ පාඩමේ. මොකද සමකෝණී ත්‍රිකෝණ කියලා පටන් අරගෙන වෙන ප්‍රමේයක් තමයි මුලින් කියලා දෙන්න තියෙන්නේ. ඒකින් තමයි මම සමකෝණී ත්‍රිකෝණ ගැනම මුලින් කියලා දීලා පස්සේ ඊළඟ ප්‍රමේයට යනවා. පාඩම සමකෝණී ත්‍රිකෝණ උනාට මුලින් කියලා දෙන්නේ සමකෝණී ත්‍රිකෝණ ප්‍රමේය නෙමෙයි පාඩමේ. හරි? මම සමකෝණී ත්‍රිකෝණ කියන එක පටන් අරගෙන මුලින් සමකෝණී සමරූපී කියන එක කියලා දීලා ඒ ප්‍රමේය දීලා ඒ නෝට් එක දීලා ඒකෙන් ගණන් හදලා ඊට පස්සේ ඊළඟ එක කතා කරනවා. එල. ලියාගන්න මෙන්න මෙහෙම. සමරූපී බව කියන එකට. සමරූපී බව කියන එකට ටියුට් එකේ පිටු අංක 28 උඩම නෝට් එක. පිටු අංක 28 උඩම නෝට් එක. සමරූපී බව. නැති අය පොතේ ලියන්න. නැති අය පොතේ ලියන්න. ඉච්චර ඒක හිතන්න දෙයක් අනන්න දොඩන්න දෙයක් නෑ.
ලියන්න මෙන්න මෙහෙම. බහු ආශ්‍රයක කෝණ තවත් බහු ආශ්‍රයක කෝණවලට සමාන වේ නම් හා එම බහුවශ්‍ර දෙකෙහි අනුරූප පාද සමානුපාතික වේ නම් එම බහු ආශ්‍ර දෙක සමරූපී වේ. හරි. අපි දැන් ඊළඟට එතන තියෙන නෝට් එක බලා ගන්න බෑට ඔය 28 පිටුවේ මම රූප ටිකක් තියලා තියෙනවා ත්‍රිකෝණ තුනක් දීලා තියෙනවා විමසිලිවත්ව බලන්න කියලා තියෙනවා එකම හැඩේ ත්‍රිකෝණ යටින් තියෙන එකම හැඩේ චතුරාශ්‍රය එකම හැඩේ ඔයාලට පේනවා ලොකු පොඩි වුණා විතරයි හැඩේ එකයි ඌ වගේමයි පස්සේ යටි මං කියනවා සමකෝණී බව කියන එකට බහුවශ්‍රවල කෝණවල විශාලත්වය එකිනෙකට සමාන වන අවස්ථා සමකෝණී අවස්ථා ලෙස හඳුන්වයි යටින් විශේෂ අවස්ථාවක් ගැන කියනවා සියලු සමකෝණී බහුවශ්‍ර සමරූපී නොවේ මම උදාහරණයක්ම පෙන්වුවා සමචතුරාශ්‍රය හා ඍජු කෝණාශ්‍රය මෙතන යට දීලා තියෙන උදාහරණ සියලු සමකෝණී ත්‍රිකෝණ සමරූපී වේ සමකෝණී ත්‍රිකෝණ හරි එහෙම වෙන්න පුළුවන් සමකෝණී ත්‍රිකෝණ ඔව් ඒක එහෙම වෙන්න පුළුවන් හරි ඔන්න ඔය කතාව අපි කියනවා ඊට පස්සේ ප්‍රමේය ගැන කතා කරනවා මේ 29 වෙනි පිටුව නෙමෙයි මම යන්නේ 30 වෙනි පිටුවට 29 වෙනි පිටුවට මම ඊළඟට එනවා එතන තියෙන වෙනස් ප්‍රමේයක් සමකෝණී ත්‍රිකෝණ ප්‍රමේය තියෙන්නේ 30 වෙනි පිටුවේ බලන්න සමකෝණී ත්‍රිකෝණ හරි මම ඒක ලියනවා අපි පස්සේ අනිකට යන් අපි සමකෝණී ත්‍රිකෝණ කියන ප්‍රමේය ලියනවා මේ 30 වෙනි පිටුවේ සමකෝණී ත්‍රිකෝණ ප්‍රමේය ලියන්න එතන මෙන්න මෙහෙම ත්‍රිකෝණ දෙකක් සමකෝණී වේ නම්
ත්‍රිකෝණ දෙකක් සමකෝණී වේ නම් එම ත්‍රිකෝණ දෙකේ අනුරූප පාද සමානුපාතික වේ. එම ත්‍රිකෝණ දෙකේ අනුරූප පාද සමානුපාතික වේ. හරි. ඔන්න බලන්න බඩව මෙන්න මේ සීන් එක පොඩ්ඩක් බලන්න. ඔන්න මෙන්න මේක බලා ගන්න පොඩ්ඩක්. ඔයා මට කියන්න මේ ත්‍රිකෝණ දෙක සමකෝණීද? මෙතන P මෙතන Q මෙහා දීලා නැහැ. මෙතන P මෙතන Q මෙහා දීලා නැහැ. මේ කෝණවල විශාලත්වය තමයි PQ කියලා දීලා තියෙන්නේ. මට කියන්න මේ ත්‍රිකෝණ දෙක සමකෝණීද නැද්ද? මේ ත්‍රිකෝණ දෙක සමකෝණීද නැද්ද? සමකෝණී. තුනම සමාන වෙලා නැහැනේ. එතකොට කොහොමද දු සමකෝණී කියන්නේ? ත්‍රිකෝණේ මේ කෝණ දෙකේ අගයන් ගැන ඔයාලට මොනවා හරි කියන්න පුළුවන්ද? මේ අගයන් කියන්න පුළුවන්ද? 180 කෝණ දෙක සමානයි සර්. අංශක 180ක් නිසා. ඔව් එල ඔව්. මේ දෙන්න සමානයි. ඇයි ඒ සමාන වෙන්නේ? ඒ එකතුව අංශක 180ක් වෙන්න නම් නේද? 180ක් වෙන්න නම් මෙතන මොකක් හරි මෙතන 50යි 50යි නම් මෙතනත් 50යි සමානයිනේ. ඒ කියන්නේ පුතේ ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන වෙලා තිබ්බාම අපිට ඩෝංගාලා කියන්න පුළුවන් අනිත් දෙන්නත් මොනවා වෙනවද කියලාද? නේද? දෙක සමාන වෙලා තියෙනවා නම් ඉතුරු ජෝඩුවත් ඔටෝම සමාන වෙනවා. ඒකත් ඔළුවේ තියාගන්න. මම ඔය කතත් ටියුට් එකේ නෝට් එකට දීලා තියෙනවා. ඔය ප්‍රමේය ලියපු තැන යට මෙහෙම කියනවා. ත්‍රිකෝණ දෙකක් සඳහා සමරූපී හා සමකෝණී යන පදවලට එකම අදහස ඇත. අංග සමවන ත්‍රිකෝණ දෙකක් සමරූපී වන බව පැහැදිලියි. ඒ කියන්නේ අංග සම වුණොත් ඒ කියන්නේ අපි කලින් ගිය අවුරුද්දේ කතා කරේ අංග සම වුණාම කොහොමත් සමරූපී වෙනවා. ඒක දන්නවනේ. ඒ සමරූපී ත්‍රිකෝණ අංග සම විය නොහැක. මේ දැන් සමරූපී කියන්නේ කෝණ සමානයි කියන එකනේ. කෝ කියලා අවස්ථාවක් අංග සම වලට තිබ්බේ නෑනේ. අංග සම වෙච්ච උන්ගේ කෝණ තුනම සමාන වෙනවා. ඒක හරි. ඒකින්ද අංග සමුන් සමකෝණී තමයි. හැබැයි සමකෝණී උන් අංග සමයි කියන්න බෑ. ඒ සමරූපී උන් අංග සමයි කියන්න බෑ. ඒ කියන්නේ ඇයි? කෝ කියලා අංග සම අවස්ථාවක් නෑ. එළ ඒකත් හරි. ඊට පස්සේ අර මම දැන් කියපු කතාව තියෙනවා ත්‍රිකෝණයේ කෝණ දෙකක් තවත් ත්‍රිකෝණයේ කෝණ දෙකකට සමාන නම් ඉතිරි කෝණ දෙකද සමාන වේ. එයට හේතුව ඕනෑම ත්‍රිකෝණයක කෝණ සියල්ලේ එකතු 180ක් වීම. එම නිසා ත්‍රිකෝණ දෙකේ සමකෝණී වීම සඳහා එක් ත්‍රිකෝණයක කෝණ දෙකක් අනිකේ කෝණ දෙකට සමාන වීම ප්‍රමාණවත් කියලා තියෙනවා. හරි. ත්‍රිකෝණ සමරූපී බව පෙන්වීමට කෝණ සමාන බව පෙන්වීමත් ප්‍රමාණවත් කියන ඔය ප්‍රමේය හැටියට. හරි. එලකිරි. දැන් අදහසක් තියෙනවා. හැබැයි පුතේ පාඩමේ හොඳම හරිය මුල් හරිය යනකොට පස් දෙනෙක් හිටියේ නෑ. හරිද? ගණන් හදන්න බැරි වෙන්නේ නෑ මං. පැහැදිලි. ඊට පස්සේ කියන්නේ සර් අපිට පහු වෙලාවට ගණන් හදන්න පුළුවන් කියලා මේකේ. මම දන්නවා ගණන් හදන්න පුළුවන්.
හැබැයි අර මුල් විනාඩි 5ට 10ට එන්න පාඩම ගැන අවබෝධයක් දෙන්නේ එතන. හරි. ඒක වටිනවා. ඒක වටිනවා. ඔන්න බලන්න මෙන්න මේ ත්‍රිකෝණ දෙක ගැන මම කතා කරන්නම්. හරි මේ ටියුට් එකේ තියෙන print කරලා තියෙන එක. මෙතන උදේ අගයන් දෙක මම මාරු කරන විදිහට printing mistake එකක් තියෙනවා. එන්න. ඔයා මට කියන්න මේකේ x වලට හරියන්න අරයාගේ ඉන්නේ කවුද? 4 කොහමද පුතේ කිව්වේ? කෝණ දෙක තියෙන. කෝණ දෙක අතර තියෙන එල අර මං කිව්ව අංග සමවලත් හිතන්න කියලා මේ ඉරි දෙකයි තනි ඉරයි කෝණ දෙක අතර ඉරි දෙකයි x එක්ක අදාළව ඉන්නේ 4 අනුරූප කෙනා 4 අපි කියන අනුරූප කෙනා කියලා එකට මට කියන්න y ට අනුරූප කවුද 8 එල y ඉන්නේ ඉරි දෙකක් එකට ගෑවිලා එහා පැත්තේ ඉරි දෙකකින් ඉන්න කෝණෙට ඉන්නේ 8 නියමයි එහෙනම් ඉතින් 15ට සෙට් වෙන්නේ 10 ආයෙ ඉතින් බලන්න දෙයක් නැහැ නේ කියන්නේ නේද හරි පුතේ මෙන්න මේ දකින්න සම්බන්ධය පාවිච්චි කරලා මෙන්න මේ දකින්න සම්බන්ධය පාවිච්චි කරලා අපිට පුළුවන් මේ x ගේ y ගේ අගයන් හොයන්නවා දන්නවද කොහොමද කරන්නේ කියලා x උඩට එන්න ලියනවා මම කියන x බෙදීම 4 සමාන වෙනවා කියලා කියනවා අගය දන්න දෙන්න බෙදුවා මින එක ඇත්තනේ අනුපාත සමාන වෙනවා නම් ඒක සමාන වෙනවා 15 බෙදීම 10ට. ඔක සමාන වෙනවා 15 බෙදීම 10ට. ඒ කියන්නේ x සමාන වෙනවා 15 බෙදීම 10 ගුණ කිරීම 4ට. x සමාන වෙනවා 15 බෙදීම x බෙදීම 4 මෙහා පැත්තේ කෙනාගේ බෙදීම මෙහා පැත්ත සමානයි 15 බෙදීම 10ට. 6යි හරි ඔන්න ඔය කතාවෙන් අපි x උක්ත වෙන්න ඒක x උඩට එන්න ලියන්නේ x බෙදීම 4 සමානයි 15 බෙදීම 10යි 4 අර පැත්තට යනවා හරි 5 වරක් 2යි 5 වරක් 3යි දෙවරක් කොහොම හරි කැපෙනවනේ අපිට එනවා 6ක් කියලා සෙන්ටිමීටර් 6ක් x ඔන්න ඔය සීන් එක මල්ල ගන්න පුළුවන් y-ටත් y බෙදීමට අනුරූප දෙන්නා බෙදීම සමානයි 15 බෙදීම 10යි y සමානයි 15 බෙදීම 10 වතාවක් 8යි. හරිද? කලින් වගේමයි 2යි 3යි 4යි 12ක් කියලා එනවා අපිට. 12ක් කියලා එනවා. පැහැදිලි අනුරූප වෙන දෙන්න තෝරගත්තාම වැඩේ කොට. මේක දාගන්න ටියුට් එකේ ඉස්තනක් තියනවක ලියා ගන්න. අවුල් නම් කියන්න අවුල් වුණා කියලා. අවුලක් නෑ. excuse ඔව්. සර් නොදන්නා පදයේද උඩට ලියන්න ඕන නොදන්නා පදේ උඩට ලිව්වොත් අපිට යුක්ත කරගන්න. නැත්නම් ආයෙ උඩට මාරු කරන්නත් එපැයි. අඤ්ඤාතයේ උඩට එන්න ලියාගන්න එක අපිට ලේසි. හරි නැතත් වැරදි නෑ. කවුරු හරි 4 බෙදීම x සමානයි 10 බෙදීම 15 කියලා ලිව්වොත් උත්තරේ එනවා. වම් පැත්තේ ත්‍රිකෝණයෙන් දකුණු පැත්ත බෙදුවා නම් ඊළඟ එකේ බෙදන්නත් ඕන වම් පැත්තේ කෙනාගෙන් දකුණු පැත්තේ කෙනාව. දකුණෙන් වම බෙදුවා නම් අනිත් පැත්තේදී බෙදන්නත් ඕන දකුණෙන් වම.
තමන්ට මුල් වෙලේ පන්තියට එන්න බැරුණා නම් කමක් නැහැ රෙකෝඩින් එක ඉල්ල ගන්න පුරුද්දක් විදියට තියාගන්න එපා. හැබැයි රෙකෝඩින් ඉල්ල ගන්න පුරුද්දක් විදියට. හැබැයි රෙකෝඩින් ඉල්ල ගන්න එක හැමදාම කරන්නත් පුරුදු කරගන්න එපා. එකක් කියනවා. ආයතනේ එතකොට ඒක ප්‍රතික්ෂේප කරනවා. අපි යන් ගණන් දෙකකට නෙමෙයි ටිකකට බලමු මේක පුළුවන්ද අර වගේම තෝරන්න බෙදන්න උක්ත කරන්න මේකේ ගණන් හතරක් ගැළපෙන දෙන්න තෝරන්න ලියන්න උක්ත කරන්න මේ අච්චු පොතේ 14 වෙනි පාඩමේ 4 වෙනි අභ්‍යාසය 14යි 4
ඉවරයි කියලා දාන්න. තව විනාඩියක් දෙන්නම් ඉවර කරන්න. වෙලාව නැහැ ඉන්නවද පුතේ? තාම අද නැහැ ඉන්නවද? පොඩ්ඩක් ඉන්න සර්. හරි. ඉවරයි සර්. හරි. ඉවරයි කියලා දානවා අනිත් අය කරගෙන යන්න. ඇතිනේ. තව අද නැහැ ඉන්නවද? නෑ. ඔන්න පළවෙනි එකට යනවා මම. ඔන්න බලන්න මේක හිතන හැටි. බලන්නකෝ මේ.
මම x වල අරගෙන x ට අනුරූපව ඉන්න අනිත් කෙනා බලන්න අනිත් පැත්තේ. කවුද? තනි කෝණයට ගෑවිච්ච පාදයයි තනි කෝණයයි කෝණයේද ලකුණු නොකරපු තනිරෙන් ලකුණු කරපු එකයි ලකුණු නොකරපු එකයි අතර එහා පැත්තේ ඉන්නේ කවුද? 6. 6 ගොඩනේ දෙකෙන් හරි. ඊට පස්සේ මම යනවා අනිත් එක්කෙනාට. දන්න දෙන්නෙක් හොයාගන්නත් එබැයි ඉරි දෙකෙන් කෙනයි නැති කෙනයි ඉරි දෙකෙන් කෙනයි නැති කෙනයි. දැන් අපිට පුළුවන් ලියන්න x බෙදීම කීයද? 6 6 ඔය හાર્ට් දෙකෙන් තියෙන දෙන්න බෙදෙන්නේ ඈ. ඊට පස්සේ තරු දෙකෙන් දෙන්න බෙදෙනවා. 6 බෙදීම 9 9. පැහැදිලිද සීන් එක? x බෙදීම 6 සමානයි 6 බෙදීම 9 කියලා ඔන්න ඔය දෙන්න අතර සම්බන්ධය අපිට ගන්න පුළුවන්. සර් 9 බෙදීම 6 ගන්න බැරිද? බෑනේ. ඇයි වම් පැත්ත බෙදීම දකුණු පැත්ත නම් වම් පැත්තේ ත්‍රිකෝණයේ බෙදීම දකුණු පැත්ත. මුලින් ගත්ත ABC ගේ පාදයක් බෙදීම DEF ගේ පාදයක් නම් ඊළඟට ගන්නත් ඕනේ ABC ගේ. පැහැදිලිද? වම් පැත්ත බෙදීම දකුණු පැත්ත නම් උඩ නේද? කලින් දැන් ඔය පැහැදිලිවම තේරුම් ගන්න. දැන් මුලින් ගත්තේ මෙන්න මේ ත්‍රිකෝණේ පාදයක්නේ. ඒ කියන්නේ වම් පැත්තේ කෙනෙක් ගෙන්නේ. මෙයාගෙන් මෙයාගේ කෙනෙක් බෙදුවා. ඊළඟට වෙන්නත් ඕන මෙයාගෙන් එයාගේ කෙනෙක්. හාද? x බෙදීම 6 සමානයි 6 බෙදීම 9යි. උත්තරය x සමානයි 6 බෙදීම 9 ගුණ කිරීම 6යි. 3 ඒවා 3යි 3 ඒවා 2යි 2යි 4ක් කියලා එනවා. හරි එල. පාන තමන්ගේ උත්තර ටික හොඳට බලන් ඉන්න. ඊළඟ ගානේ මම ගන්නවා ඒත් එක්ක එහා පැත්තේ සෙට් වෙන කෙනා ලකුණු කරලා තියෙන කෝණ දෙක අතර එනං එහා පැත්තේ 12. එහෙනම් මට ඕන තව කෙනෙක් මෙහා පැත්තෙන් බීත් එක සෙට් වෙන්නේ කවුද කියලා බලමු. අනිත් ඉස්සලා ලාගෙන බීත් එක සෙට් 4. මරු. ඔක. ඉතුරු දෙන්න කොහොමත් සෙට් වෙන්න මේපයි නේද? දැන් අපිට මේකේ සම්බන්ධතා ලියන්න ඕන. මම ලියනවා මුලින්ම A බෙදීම 12. ඒ උඩට එන්න ලියනවා. A බෙදීම 12. සමාන වෙන්නේ කාටද? එහා පැත්තේ 2 බෙදීම 3 හරිද? අගයන්ගෙන් තියෙන දෙන්නව. A බෙදීම 12 නම් 2 බෙදීම 3 නේද වෙන්න ඕන? ඔව් 2 බෙදීම 3. A බෙදීම 12 නම් 2 බෙදීම 3. අනිත් එක මොකද්ද බලන්න? B බෙදීම 4. ඇයි B උඩට එන්න? B බෙදීම 4. ආපහු සමාන වෙනවා 3 බෙදීම 2ට. ඇයි වම් 2 බෙදීම 3 නේ වම බෙදීම දකුණ දකුණ බෙදීම වම නම් දකුණ බෙදීම වම. ඔන්න ගානේන සම්බන්ධතාව දෙක. A බෙදීම බෙදීම තුන සමානයි නෙමෙයි. 2 බෙදීම 3 කියලා එනවා. 2 බෙදීම 3 නෙමෙයිද? එක සම්බන්ධයක්. ඒක අනිත් සම්බන්ධය තමයි B බෙදීම 4 සමානයි 3 බෙදීම 2. සර් 2 බෙදීම 3 නෙමෙයිද? ඈ 2 බෙදීම 3 නෙමෙයිද? නෑ. ඇයි ඒ? අපි B බෙදීම 4 කියලා නේ ගන්නෙ. මේ පැත්තේ ත්‍රිකෝණයෙන් මේ පැත්ත බෙදුවා. එහෙනම් දන්න එක වැදන්නේ මේ පැත්තේ කෙනාගෙන් මේ පැත්තේ කෙනා.
කවුරු කාගෙන්ද බෙදන්නේ කියන එක ගැන සැලකිලිමත් වෙන්න ඕන. මුලින් බෙදුවේ මෙයා එයාගෙන් නම් ඊළඟටත් මෙයා එයාගෙන්ම තමයි. ඕකේ ඒ බෙදීම දෙක නෙමෙයිද? ඒ බෙදීම ඒ බෙදීම දෙක සමානයි 12 බෙදීම 3 ගන්නත් පුළුවන් නේ. බෑ බෑ එහෙම ගන්න එපා. එහෙම එකක් අපි කතා කරේම නෑනේ. අනුරූප පාද අතර දිගවල්ෙන් ගන්නෙ. එහෙම ලියන්න එපා. ඔබ කියන්නේ ඉස්සරහා තියෙන එකද නැත්නම් ගෑවිලා තියෙන එකද? මොකද්ද? අනුරූප කියන්නේ ඉස්සරහා තියෙන එකද නැත්නම් ගෑවිලා තියෙන එකද? එයාට ගැළපෙන කෙනා. අනුරූප කියන්නේ දැන් මේ ත්‍රිකෝණේ ගත්තාම පේනවද? තනීරකින් මාක් කරපු කෝණේ ඉරි දෙකකින් මාක් කරපු කෝණේ ඉන්නවනේ. ඒකට අනුරූප එහා පැත්තේ තනීරකිනුයි ඉරි දෙකකිනුයි මාක් කරපු කෝණ දෙක අතර පාදේ තියෙනවනේ ඒක. මේ පාදේ කෙළවරවල් දෙක මාක් කරලා තියෙන්නේ තනීරකුයි ඉරි දෙකකුයි. එහෙනම් ඒකට අනුරූප පාදේ කියන්නේ අනිත් එකෙත් කෙළවරවල් දෙකේ ඉරි දෙකකුයි තනීරකුයි තියෙන එක. මේ පාදයට අනුරූප වෙන්නේ මෙයාව. එතකොට හතරට අනුරූප වෙන්නේ කවුද? හතර කියන්නේ ඉරි දෙකකුයි කවුරුත් නැහැ. එතකොට මේ පැත්තේ ඉරි දෙකකුයි කවුරුත් නැහැ. යා එහෙනම් 4යි B තමයි අනුරූප. දෙක කියන්නේ එක ඉරකුයි මුකුත් නැහැයි. එහෙනම් එහා පැත්තෙත් එක ඉරකුයි මුකුත් නැහැ. යා දෙකට 3. හරිද? තාම අවුල්ද? හරි සර්. සර් 3ට 2 ඉන්න බවද? මොකද්ද? මේ සම්බන්ධයේද? මේකේද? ඔව් සර්. මේකේ මම ලියන්නේ B බෙදීම 4යි. මට නොදන්න කෙනා උඩට එන්න ලියන්න ඕනේ දැන්. ගැළපෙන දෙන්න මේ දෙක කියලා මම අඳුරගත්තා තරු දෙකෙන්. එතකොට B බෙදීම 4 නම් මෙහා පැත්තේ අගේ දන්න ජෝඩුව කියන්නේ 3යි 2යිනේ. B ගේ පැත්තේ ඉන්න කෙනා 3 එහෙනම් 3 බෙදීම 2. B ගේ පැත්තේ කෙනාගෙන් අනිත් පැත්තේ කෙනා නම් බෙදුවේ ඊළඟට බෙදන්නේ B ගේ පැත්තේ කෙනාගෙන් අනිත් පැත්තේ කෙනා. B බෙදීම 4 සමානයි 3 බෙදීම 2. හරිනේ? සර් එතකොට ඊට කලින් එකටයි සර් 3 බෙදීම් 2 එන්නේ නැත්තේ? මෙතන ඒට අනුරූපව හිටියේ කවුද අනිත් පැත්තේ? 12නේ. දෙකට අනුරූපව හිටියේ 3නේ. දැන් මම බෙදන්නේ ලියාගන්නේ A බෙදීම හොඳට තේරුම් ගන්න. දැන් මම ලියන්නේ A බෙදීම 12 කියලා නම් දැන් මම පාවිච්චි කරන්න ඕනේ ඊළඟට කවුද? A ගේ පැත්තේ ඉන්න පාදය. දිග දන්න A ගේ පැත්තේ ඉන්න කෙනාගෙන් දිග දන්න 12 පැත්තේ ඉන්න කෙනා. එතකොට ලියන්න වෙන්නේ දිග දන්න දැන් A ගේ පැත්තේ ඉන්න දිග දන්න කෙනා කවුද? 2. ඒකෙන් තමයි වෙදන්නේ අනිත් පැත්තේ කෙනාව. ඇයි? මෙයාගෙන් මේ පැත්ත නම් බෙදේ වමෙන් දකුණේ කෙනාව නම් එතනදි බෙදන්නේ. ආයෙ බෙදන්නෙත් වමෙන් දකුණේ කෙනාව. හරිද? හොඳයි. දැන් උත්තර කරනවා A සමානයි 2 බෙදීම 3 ගුණ කිරීම 12 8යි B සමානයි 3 බෙදීම 2 ගුණ කිරීම 4 6යි. ඊට පස්සේ මම යනවා ඊළඟ එකට.
මම දැන් මේකේ ගැළපෙන ඒවා ලියනවා. ඍජු කෝණයට ගෑවිලා ඉන්න පාදයේ 8 අනිත් කොනේ කවුරුත් නැහැ. ඒකට ගැළපෙන්නේ 10. ඔයාලා ඉරි ත්‍රිකෝණ එහෙම දාගන්න මොනවා හරි. සීට ගැලපෙන්නේ කවුද? 10 කර්ණයට කර්ණය. එන ඉතුරු දෙන්න ඔට්ටෝම යනවා. 6ට D. දැන් මොනවද මේකේ ලියන සම්බන්ධතා? මට ඉස්සෙල්ලා මොන දන්නේ නැති කෙනා උඩට එන්න. මම ලියනවා C බෙදීම 10. C බෙදීම 10 සමානයි C ගේ පැත්තේ ඉන්න එක්කෙනා ඊළඟට ලියන උඩින් 10 බෙදීම 8. C බෙදීම 10 සමානයි 10 බෙදීම 8. ඊළඟට ලියනවා D බෙදීම 6. D උඩට එන්න. D බෙදීම 6 සමානයි ආයෙත් අර දන්නේ කියා ලියනවා 10 බෙදීම 8. ඒක නම් දෙපැත්තෙන් බෙදුවේ වමෙන් දකුණ. C බෙදීම 10 සමානයි 10 බෙදීම 8 පළවෙනි සම්බන්ධතාවය මම ගත්ත. B බෙදීම 6 සමානයි 10 බෙදීම මම ගත්ත දෙවෙනි සම්බන්ධය. අපි දැන් බලමු මේ දෙක සුළු කරලා. 10 එහා පැත්තට යනවා. C සමානයි 10 බෙදීම 8 ගුණ කිරීම 10. කැපෙනවා දෙවරක් චක්‍රයෙන් දෙවරක් 4යි දෙවරක් 5යි දෙවරක් 2යි දෙවරක් 5යි 25යි 8 2 කියන්නේ 12.5 සෙන්ටිමීටර්. D සමානයි 10 බෙදීම 8 ගුණ කිරීම 6. දෙකේවා 3යි දෙකේවා 4යි දෙකේවා 2යි දෙකේවා 5යි පහසරතුරු 15 බෙදීම 2 7.5 cm. හරිද? අවුල් නම් කියන්න කිසි කේස් එකක් නෑ අවුල් නම් කියන්න. අන්තිමේකට අපි යනවා. මම බලනවා මේකේ 10ට ගැලපෙන්නේ කවුද? කෝණ 2යි කවුරුත් නැති එකයි 10ට ගැලපෙන්නේ ඉන්නේ 10. එහෙනම් ඔන්න දෙයක් තේරෙනවා. 8ට ගැලපෙන්න ඉන්නේ කවුරු වෙන්න ඕනද? ඉරයි නැති D. ඊට පස්සේ එහෙනම් E5යි ගැලපෙනවා. දැන් පුතේ එහෙනම් මට කියන්න බලාගෙන මේ ගානක් දන්න දෙයක්වත් නැහැ. D කීයද? E කීයද? D 8 cm E 5 cm. ඔව්. ඇයි 10ට 10 ගියා කියන්නේ එකට එක අනුපාතය පොඩි වෙලාවත් ලොකු වෙලාවත් නැහැ. ලොකු වෙලාවත් පොඩි වෙලාවත් නැහැ. එකම අනුපාතයේ තියෙන අවුලක් නැහැ නේද? සර් එතකොට D එකට එන්නේ 8 නේද? ඔව් D 8යි.
හරිනේ එල ඔන්න අපි දැන් බලනවා තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා මේ ත්‍රිකෝණ බලන්න මේ ත්‍රිකෝණ එකට නිකන් සෙට් වෙලා වගේ තියෙන්නේ. ඉස්සෙල්ලාම අපි මෙන්න මේ ගාන හදලා ඉන්නවා තුන්වෙනි ගාන. ඔයාලට පුළුවන් ද බලන්න හොයාගන්න. උත්තරේ ගත්තයි දාන්න බෑන chat එකට.
හරි. ඔන්න බලන්න මේකේ සීන් එක. හරි. ඔන්න බලන්න මේකේ වෙන දේ. පුතේ මේකේ මෙන්න මේ කෝණයයි සමාන වෙනව නේද? ප්‍රතිමුඛ කෝණයින්දා එහෙනම් මට කියන්න හතරට අනුරූප පාදේ කවුද අනිත් පැත්තේ තියෙන? y එල. එහෙමනම් අපිට කියන්න පුළුවන් 15ට අනුරූපව කවුද තියෙන්නේ? 8 8 එහෙනම් අපිට ලියන්න පුළුවන් y බෙදීම 4 සමානයි 15 බෙදීම 8යි කියලා නේද? y බෙදීම 4 සමානයි 15 බෙදීම 8යි කියලා ලියන්න පුළුවන් නේද? ඔව් යාට බෙදීම් 15 ලියන්න බෑනේ. y බෙදීම 4 සමානයි 15 බෙදීම 8යි. ඇයි y ඉන්නේ අනිත් පැත්තේ a පැත්ත බෙදීම මේ පැත්ත නම් a පැත්ත බෙදීම මේ පැත්තම තමයි සමාන වෙන්නේ. දකුණේ කෙනෙක්ගෙන් වමෙන් කෙනෙක් බෙදුවාම එනාගේ සමාන වෙන්නේ දකුණේ කෙනාගෙන් ඊට අනුරූප වමේ කෙනා බෙදුවාම y බෙදීම 4 සමානයි 15 බෙදීම 8යි. y බෙදීම 4 සමානයි 15 බෙදීම 8යි. හතර යනවා y සමානයි 15 බෙදීම 8 ගුණ කිරීම 4යි. දැන් 7.5 7.5 එල කිරි 7.5. ඕක හරි. පුතේ ඊළඟට එන සීන් එක තමයි ත්‍රිකෝණයක් ඇතුලේ ත්‍රිකෝණයක් තියෙනකොට. ගොඩක් වෙලාවට මේකේ සමාන්තර රේඛා වගේ සීන් එකක් දෙනවා. එතකොට මෙතන y නම් මෙතනත් y f හැඩය, මෙතන x නම් මෙතනත් x f හැඩය මේව සීන් එකක් එනවා. දැන් පුතේ මට පුළුවන් නේද මේ දෙක වෙන් කරලා අඳ ගන්න. එකට හිතලා ලියන්න පුළුවන් අය නැතුව නෙමෙයි. හැබැයි පැටලෙනවා නම් වෙන් කරලා ගන්න. මම ඔන්න මේ එකක් ඇඳලා මේක ඇඳලා. ABC xy තිත AB x y තිත. පැහැදිලිද සීන් එක? දැන් අපිට පුළුවන් අනුරූපය හොයාගන්න මේ y ඉන්නවා මේ AB තිතයි y නේ. තිතයි y ඉන්නේ AB. ඒකට සෙට් වෙන්නේ අර පැත්තේ තිතයි y ඉන්න AD. ඔන්න ඔය විදියට ගලවලා ඇඳගෙන නේද? ගලවලා වෙන් කරලා යාව අනින්න වෙනම. ඒකෙන් ඔයාලට හොයාගන්න පුළුවන් වෙනව අනුරූපව ඉන්නේ කවුද කියන එක. අපි යනවා ඊළඟ ගන්න. පළවෙනි රූපේ හොඳට බැලුවොත් ඔයාලට පේනවා සමාන්තර රේඛා යුගලයක් තියෙනවා. අපි මේ ගණන් දෙකට යනවා.
සර් ඉවරයි. ඉවරයි කියලා දාන්න. තාම එක්කෙනයි දාලා තියෙන්නේ. හොඳයි මම දැන් කරලා වෙන්නන්න. කීප දෙනෙක්ට උත්තර ඇවිල්ලා තියෙනවා. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. මම රූපය ඇඳලා පෙන්නන්නම්. පළවෙනි කෙනා. එයාගේ තියෙන්නේ මෙහෙම එකක්. B P Q AC X 6යි. මෙයා 6යි මෙයා 4යි. දැන් පුතේ මම වෙන් කරලා ලියනවා. හරිද? මෙහෙම. චූටි ත්‍රිකෝණයේ ලඝු ත්‍රිකෝණය. B P B A Q B P Q අපව B A C මෙතන 4යි. BQ BC වෙනකොට දාන්නේ කීයද? 10යි. ඇයි ඒ BC 10යි. මෙතන X මෙතන 10යි. දැන් පැටව අපිට X හොයන්න නම් දැන් බලන්න කෝණවල විශාලත්ව මෙතන X මෙතන Y නම් මෙතනත් X මෙතනත් Y මෙතන තිතයි. තිතයි XY තිතයි XY අයි මේ රේඛා සමාන්තරයි. මම කො බලන්න කියලා හොඳට රේඛා සමාන්තරයි. එහෙනම් දැන් අපිට පුළුවන් x බෙදීම 10 සමානයි 4 බෙදීම 10. x සමානයි 4 බෙදීම 10 ගුණ කිරීම 4.
ඔව් නේද? අපිට එන්නේ 16 බෙදීම 10ක් 1.6යි සෙන්ටිමීටර. බලන්න 1.6 දවාට ආවේ කියලා. මම මිස් එකක් කරාද? සර් අතන 4 බෙදීම 10 වැඩි කිරීම 10 නේද එන්නේ? ඔව්. මේ 10 එහා පැත්තට ගෙනියද්දි 4 කරලානේ. ඒකනේ. එතන 10 තියෙන්නේ. එතකොට 10ට 10 කැපෙනවා. 4යි. 10 එහා පැත්තට ගෙනියද්දි 4 වෙලා. ඒකයි දැන්. හරි හොඳයි. ස්තුතියි. සර් 4 බෙදීම 10 ආවේ කොහොමද? ඇයි මේ x බෙදීම 10 මේකේ මෙයා නම් මේ දෙකේ අපිට ආය දැන් අපිට පැටියෝ x නම් හොයන්න තියෙන්නේ මම x ට අනුරූපව එහා පැත්ත කියන එක අල්ල ගන්නවා. එහා බෙදීම මෙයා කියලා ලියලා මේ පැත්තේ අගය දන්න එහා පැත්තේ අගය දන්න ජෝඩුවක් තෝරගන්නවා. මේ තිතයි y මැද්දේ මේ පැත්තේ 4 මෙහා පැත්තේ තිතයි y මැද්දේ 10. තිතයි y මැද්දේ 4 තිතයි y මැද්දේ 10. ඔන්න x බෙදීම 10 සමාන වෙනවා 4 බෙදීම 10ට. සර් 4 බෙදීම 6 ගන්න බැරිද? 6ක් ගන්න බෑනේ පැටියෝ. ඇයි මේ ත්‍රිකෝණේ පාදේ කවුද BC? මම ඔය පැටලීම වෙන හිතයි වෙන් කරලා අඳින්න කියන්නේ. දැන් ලොකු ත්‍රිකෝණේ කවුද BC? මේ ටිකනේ QC කියලා ත්‍රිකෝණයක් නෑනේ. QC නේ 6. එයා ත්‍රිකෝණයක කැලලක් නෙමෙයිනේ. තාම ඔයා ඉන්නේ මේ ප්‍රමේ පාට ඉස්කෝලේ අනිත් මේ පාඩම ඉවරයිද? නෑ සර්. ඉස්සරහට අපි තව ක්‍රම කියලා දෙනවා. තාම යන්නේ මේ සමකෝණී සීන් එකේ. මෙහෙම තියෙද්දි හදන්න තව ක්‍රමයක් මම ලබන සතියේ කියලා දෙනවා. හරි? තාම යන්නේ මේ වෙන සීන් එක. මේ සමක් දැන් මේ පාඩමේ ප්‍රමේයන් කීපයක් තියෙනවා. එකක් මේ සමකෝණී ත්‍රිකෝණ ප්‍රමේයයි ඒකේ විලෝමයයි. ඊට පස්සේ තියෙනවා අර මධ්‍ය ලක්ෂ ප්‍රමේය තියෙන්නේ. ඒ වගේම හැබැයි චුට්ටක් වෙනස් එකක්. කලින් තිබෙ ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂයේ සිට තවත් පාදයකට සමාන්තර වඳින රේඛාව කියලා තිබ්බනේ. විලෝමයට ඒකේ මධ්‍ය ලක්ෂ විලෝමයට මේකේ වගේ ත්‍රිකෝණයක එක් පාදයකට සමාන්තරව තවත් පාද දෙකක් යා කරන් ඉන්න පරිදි කොතනින්ද කියලා නැහැ. එහෙම සීන් එකක් ඊළඟට එනවා. ඒකට යන්න කලින් මේක හොඳට ෆික්ස් කරන් ඉන්න. හරි. මම යනවා ඊළඟ එකට. දැන් සමකෝණී ත්‍රිකෝණය කියන්නේ මේ ත්‍රිකෝණ වෙනම හිතනවා. ඊට පස්සේ මේක DF RS DF RS මෙතන 40යි මෙතන 40යි මෙතන 9යි මෙතන 15යි මේ කෝණේ දෙන්නටම පොදුයිනේ අපිට දත්ත තියෙන්නේ ඊට අමතරව මෙතන 5යි මෙතන 4යි කියන එක විතරයි හරි අපෙන් අහලා තියෙන්නේ මෙතන x දන්නේ නැති කෙනා x අහලා තියෙනවා හොඳයි මම යනවා දැන්
ත්‍රිකෝණ වෙන් කරලා ඉඳ ගන්න. මම දිනවා මේ ත්‍රිකෝණේ D R S. මෙතන තිතයි, මෙතන 40යි, එතන 5යි, මෙතන 9යි, මෙතන 4යි. මෙතන 40යි, මේක 15යි, E F D මෙතන තිතයි. දැන් අපිට ජූටි මේ ඕන මේ x එක මට ඔය x එක හොයන්න බෑ එක සැරේටම. මට ඔය x එක සැරේටම හොයන්න බෑ. හැබැයි මට පුළුවන් මේ මුළු දිග දන්නවනම් D දන්නවනම් D ගෙන් මෙන්න මේ පහ අඩු කරාම මෙයා එනවා. එහෙනම් මම DE හොයන්න ක්‍රමයක් කල්පනා කරනවා. මම බලනවා මේ 40ත් එක්ක සෙට් වෙච්ච පාදේ 15. එහෙනම් 9 බෙදීම 15 මේ දෙන්න අතර ඉන්නවා. එහෙනම් D ඊට හරියන පාදේ කවුද මේ පැත්තේ ඉන්න? D ඊට හරියන මේකේ කවුද පාදේ කියන්න මට? DS DS නේද මෙතන P නේ? P නේ තියෙන Dද? D DS ඇයි ඒ තිතයි මුකුත් නැති එකයි අතර පාදයට සෙට් වෙන්නේ තිතයි මුකුත් නැති එකයි අතර. එහෙනම් මම ලියනවා D බෙදීම 4 සමාන වෙනවා 15 බෙදීම 9ට. DE උක්ත කරනවා සමානයි 15 බෙදීම 9 ගුණ කිරීම 4. කපන්න පුළුවන් 3 වරක් 5යි 3 වරක් 3යි 3 වරක් 5යි 3 වරක් 3යි කියලා කපන්න පුළුවන්. 5 වරක් 4 20යි 20 බෙදීම 3. ඒ කියන්නේ 6යි 3ෙන් 2යි. DE කියන්නේ 6යි 3ෙන් 2යි. එතකොට x සමාන වෙන්නේ 6යි 3ෙන් 2කින් අඩු කරනවා 5ක්. 1යි 3ෙන් 2යි. x කියන්නේ 1යි 3ෙන් 2යි නැත්නම් 1.6යි 6යි. 1යි 3ෙන් 2යි නැත්නම් 1.6යි 6යි. කාට හරි ඒක අවුල් නම් කියන්න. සර් බෝඩ් එක පේන්නේ උත්තරේ තියෙන. යට ටිකද? ඔව් සර්. දැන් හරිද? හරි සර්.
හරි නේද? මම ආයෙ පැහැදිලි කරන්නම් ඊළඟට යන්න කලින් ඒක. සර් DE එකට x දාන්න බෑනේ සර්. මොකේද පුතේ? DE එකට x දාන්න බෑනේ. DE එකට x කියලා ගන්න බෑ. මෙතන x කියලා දීලා තියෙනවනේ වෙන අකුරක් ගන්න තිබ්බවන්නම් ආට. y වගේ අරගෙන. නෑ සර් ගාන හදන් යනකොට මේ DE බෙදීම 4කට DE බෙදීම 4කට DE එකට ගත්තේ x කියලා සර්. එහෙම ගන්න බෑනේ කොහොමද? මේ එහෙම ගන්නේ කොහොමද? මේ බලන්න. අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕන ත්‍රිකෝණ දෙක මොකක්ද කියන එක. ඒකයි මම කිව්වේ මෙතන තියන් හිතන්න අමාරු වෙන හින්දායි පැත්තකින් කටුවට ඇඳ ගන්න. මේ කටුව වැඩකොලේ කරන වැඩක්. මුවයි කියලා ඇඳගත්තා. හරි. මේකෙම තියදී දකින්න පුළුවන් උනුත් ඉන්නවා. හරි. එහෙම පුළුවන් උන් ඉන්නවා කියනවානේ අර. මොකද හංසයටත් පුළුවන් නේද කිරෙන් දියෙන් කරන්න දියෙන් කිරෙන් කරන්නද? එහෙම පුළුවන් උන් ඉන්නවානේ පුතේ. හරිද? බැරි උන්ටත් ඔක පුළුවන් ක්‍රම තියෙනවනේ. නේ? එහෙම කරන්න ඉදි තියෙනවනේ. හරි. මේ ක්‍රමයක් එක. අපි කරන්නේ මේ ත්‍රිකෝණ දෙක ඇඳගත්තා. ඇඳගෙන යාළගේ දත්ත ලකුණු කරගත්තා. මේ චූටි ත්‍රිකෝණය 5යි 4යි 9යි ගොඩ. උගේ 40යි 30යි දාගත්තා. ලොකු එකාගේ 30 තිබ්බා 40 තිබ්බා 15 තිබ්බා ඒක දැම්මා. දැන් මගෙන් අහන්නේ මේ x කියන්නේ කොයි ත්‍රිකෝණයකවත් කෑල්ලක් නෙමෙයි. එයා මේ කොටසක් තනිපාදයක් නෙමෙයි. මම දන්නවා ඌ හොයන්න නම් තියෙන එකම ක්‍රමේ මේ ලොකු එකාගෙන් මේ 5 අඩු කරන එක. ඒ කියන්නේ මේ DE පාදයේ දිග හොයාගන්න එක. එහෙනම් මම DE අඩංගු ප්‍රකාශනයක් ලියන්න ඕන. මම DE අඩංගු ප්‍රකාශනයක් ලියන්න ඕන. එතකොට මම ලියනවා DE බෙදීම D ට සෙට් වෙන එක කවුද බලනවා? තිතයි මුකුත් නැති එකයිනේ. අර කියන්නේ තිතයි මුකුත් නැති එකයි කියන්නේ 4. DE බෙදීම 4. යට එකාගෙන් උඩ එකා නම් 15 බෙදීම 9යි 40ට සෙට් වෙච්ච එක 15 9ට සෙට් වෙච්ච එක නේද 4ට සෙට් වෙච්ච එක 9. DE බෙදීම 4 කියන්නේ 15 බෙදීම 9යි. අන්න ලියාගත්තා. නොදන්න පදේ උත්තර කරන්න. එතකොට අපිට එනවා 6යි 3න් 2 භාගයක් එන්නේ. ඒ 6යි 3න් 2කින් මේ 5 අඩු කරනවා. මොකද මේ ඔක්කොම 6යි 3න් 2යි. උගෙන් මේ ටික අඩු කරාම මූ වෙනවා. හොඳයි. අපි දැන් යන් ඕකේ තවත් චුට්ටක් ඉස්සරහට. වගන්ති වලින් දීලා තියෙනවා රූපයක් ඇදලා නෑ. Tamanට පුළුවන් රූපයක් එක්ක වැඩේ කොට දාන්න. ඒ අභ්‍යාසෙම 4 වෙනි ගාන 3 වෙනි ගාන පිටු අංක 94. පිටු අංක 94 3 වෙනි ගාන.
ඉවරයට පුළුවන් උත්තරේ දාන්න.
හරි. ඇති නේද? හදන ඉන්නවද ඒක? තාම. මේ බලන්න මම රූපය අදිනවා ඔයාලා ඒකෙන් try කරන්න. හරි. දැන් බලන්න සමකෝණී ත්‍රිකෝණ යුගල දෙකක්. මෙතන තිතයි නම් මෙතන මම ගන්නම් x මෙතන y මෙතනත් x මෙතනත් y. මෙතන කතිරේ නම් මෙතන p ගත්තොත් මෙතන q ගත්තොත් මෙතනත් p මෙතනත් q. ඇයි මේ අනුරූප F හැඩේ ඉඳා සමකෝණී ත්‍රිකෝණ පුතේ මෙන්න මේ ADB නැත්නම් ABD හා AGC නැත්නම් ACG එක යුගලයක් මෙතන BGE හා ABF ඔය ත්‍රිකෝණ දෙක. ඊට පස්සේ කියනවා මෙන්න මේ වගේ අගයක් දීලා තියෙනවා. අපි දාමු BD 9යි 9යි GC 6යි මෙතන 6යි AG 12යි මේ ටික 12යි GE 2යි මේක 2යි. හරි. GB හා AF GB උතේ මේකේ GB හොයන්න මේ මුළු පාදෙම මෙහෙවනම් හරි. මේ මුළු පාදෙම හොයලා එකෙන් 12ක් අඩු කරත් මෙහා එනවා. එහෙනම් ඔය කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණ දෙක වෙන මැද ගත්තා නම් ගොඩනේ. AGC ABD මාව කට් වෙලා නේද? මාව කට් වෙලා අවුලක් නැහැ. හරි. මං කරේ දැන් මේ ත්‍රිකෝණේ වෙන් කරලා ඇඳගත්තා. දැන් බලන්න මෙතන 9යි මෙතන 6යි නම් ඒකට සෙට් වෙන්න ඉන්නේ කවුද? මෙතන 12යි මෙතන 12යි මේක දන්නේ AB දන්නේ මං කියනවා AB බෙදීම 12 9 බෙදීම 6යි AB සමානයි 9 බෙදීම 6 ගුණ කිරීම 12යි
දෙකයි 18යි AB 18යි මට ඕන GB GB කියන්නේ 18 අඩු කිරීම 12 6යි GB 6යි අපෙන් අනිත් එක අහනවා ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි if මෙයාව එහෙනම් මම මේ ත්‍රිකෝණය ගලවලා ලියන්න වෙනවා මම අදිනවා ඔන්න පොඩි එක්කෙනා ඔන්න ලොකු එක්කෙනා මේ කවුද මේ යට එක්කෙනාව BEG B E G B F A P Q P Q කතිරය හරි දැන් දන්නා ගියන් මේක 6යි කියලා මම දන්නවා sorry මම BG 6යි කියලා දන්නවා BG 6යි කියලා දන්නවා මේ ඔක්කොම 12යි ආයෙත් මේක 18යි කියලා දන්නවා AB 18යි කියලා හොයාගත්තා අපි හරි දැන් මට මේක 2යි කියලා දන්නවා මට ඕනේ AF මං කියනවා AF බෙදීම 2 මෙයා බෙදීම මෙයා සමානයි 18 බෙදීම 6යි AF 18 බෙදීම 6 ගුණ කිරීම 2යි 6යි සීම AF 10 cm 6යි දෙකට මාවේ 6යි කියලා දෙකට මාවේ 6යි කියලා දාගන්න අවුල් නම් කියන්න සර් කියා දෙනවද කියලා දෙන්න තියාගන්න කියලා දෙන්න ලියලා ඉවරද පැහැදිලි කරන්නද ලියාගෙන ඉවරයි සර්.
සැරයක් පැහැදිලි කරන්නම් ආයෙ සැරයක් අහන් ඉන්න. උතේ මේකෙදි මට එයා ඉස්සෙල්ලාම අහන්නේ එයා මගෙන් ඉස්සෙල්ලාම අහන්නේ මෙන්න මේ කොටසේ දිග GB මම එතකොට මේ උඩ ත්‍රිකෝණ යුගලය සමකෝණ යුගලය වෙන් කරලා අඳ ගන්නවා. මෙයාවයි මේ ලොකු කෙනාවයි. එතකොට මට පේනවා GB හොයන්න විදියක් නෑ. හැබැයි මට AB හොයන්න පුළුවන්. හරි. ගානේ මට 12යි කියලා මේ ටික දීලා තිබ්බ හින්දා මේ මුළු එක හොයාගෙන මේක අඩු කරොත් මේ කොටස එනවනේ ගොඩනේ. ඔව්. ඒකින්ද මම දැන් try කරනවා මේ AB හොයන්න. එතකොට මට පේනවා හරි මේ ත්‍රිකෝණ දෙක ඇඳලා අගයන් දැම්මාම මේක 12යි. මේ ලොකු එක දන්නේ නැහැ. ඒකට අනුරූපව ඉන්න ලොකු එකා දන්නේ නැහැ. කොට එකා 12යි. මේක 6යි මේක 9යි. ඉතින් මම ලියනවා මට AB ඕනේ හින්දා AB බෙදීම 12 අනුරූප බෙදනවා සමානයි. AB බෙදීම 12 සමාන වෙන්න ඕන 9 බෙදීම 6ට. ඔන්න එතනින් AB යුක්ත වෙලා AB 18යි කියලා එනවා. මට AB නෙමෙයි ඕන මට ඕන GB. ඔක්කොම 18යි මේක 12යි නම් 18න් 12 අඩු කරාම මේක 6යි කියලා එනවා ගොඩ. ඊට පස්සේ මගෙන් අහනවා AF මෙයාව මම මේ ත්‍රිකෝණ දෙක වෙන් කරලා ඉඳ ගන්නවා. මේක මේක ක්ලික් කරා ගැලෙව්වා. එතකොට මට එනවා BEG BFA කියලා මේ ත්‍රිකෝණ දෙක එනවා. දන්නා කියන ලකුණු කරනවා. දැන් මේක 6යි කියලා හොයාගෙන ඒක ලකුණු කරා. හරි. කොහොමද දැන් අපි මේක දන්නවනේ 18යි ලොකු ත්‍රිකෝණේ 18යි. එයි මේක තමයි මේ AB 18යි. විතර හොයාගත්තනේ. ඒක දැම්මා. ඊට පස්සේ ගානේ මේක 2යිලු PQ නැත්නම් G ගාව ඉන්න කෙනා 2යි. දන්නේ නැත්තේ එහෙනම් දන්නව පාවිච්චි කරනවා බව. මෙයා බෙදීම මෙයා ලොකු කෙනාගේ කෙනා බෙදීම චූටි කෙනාගේ කෙනා සමාන වෙනවා. අනුරූප මෙයා බෙදීම මෙයා 12 බෙදීම දෙක සමානයි. AF බෙදීම දෙක සමානයි. මේක දන්නේ නැහැ තාම. AF බෙදීම දෙක සමානයි 18 බෙදීම 6. ඒකෙන් AF උක්ත වෙනවා 6යි කියලා. ඒ කියන්නේ මේක 6යි. කොහොමයි එන්නේ? හරි. මම try එකක් දෙනවා මේ මාසේ මේ සතියේ නෙමෙයි ලබන සතියේ වෙනකොට grade 11 free class එක පටන් ගන්න. ඒකට පොඩ්ඩක් ඔයාගේ support එක ඕන. මම මේ සතියේම පන්ති වල ඒක දැනුවත් කිරීම කරා. මෙතන දැන් ළමයි දැනුත් 32ක් ඉන්නවනේ. ඔය 32 කියන්නේ පුතේ ඉස්කෝල 15ක විතර ළමයි අඩුම ගානේ. හරිද? ඉස්කෝල 10ක විතර ළමයි. එතකොට ඔයාලට පුළුවන් තමන්ගේ ඉස්කෝලේ යාළුවෝ ටික සෙට් කරලා WhatsApp group එකක් හදාගන්න. හරි. තමන්ගේ DP එකට දාගන්න. මම අර දාලා තියෙන ඔය ෆොටෝ එක නැත්තම් මට මැසේජ් එකක් දාලා ඒක ඉල්ල ගන්න. තමන්ගේ ඉස්කෝලේ යාළුවෝ ටිකක් සෙට් කරගන්න. group එකක් හදන්න. group හදලා තියෙන අය මට මැසේජ් එකක් යවන්න. තමන් තවම ඇඩ්මින් දාලා නැත්තම් දාලා නැහැ කියලා. මම ඇඩ්මින්ලා ටික වෙනම group එකකට අරගෙන මම පොදුවේ ප්‍රචාරණයක් කරන්නේ. ඒක හරහා පන්තියේ එවන පේපර් එක තියෙන දවස මූලික අවස්ථාවේදී මට ඒක දැනුම් දෙන්නේ. මේ පද්ධතිය මේක මේ හදාගන්නේ මෙකනිසම් එකක්. කියන්නේ ප්‍රචාරණ මාධ්‍ය තමයි මේ හදාගන්නේ අපේ පන්තියේ. ඒ ඔයාලගේ හරහා. ඔයාලා එකට පොඩ්ඩක් සපෝට් එකක් දෙන්න. එතකොට මට පුළුවන් ඔයාලට දෙන සපෝට් එක ඉක්මනට ආරම්භ කරන්න. හරි. අපි අද මෙතනින් ඉවර කරනවා. ලබන සතියේ හැමෝම මේ පාඩම ඉවර කරන්න උත්සාහයක් ගමු. හරි. ආයිබෝවන්. ආයිබෝවන් සර්. ආයිබෝන් Thank you. Thank you.